සාකච්ඡා ප්‍රාර්ථනා කරන මුලින්ම මම වයින්ද වේරණේ කට්ටියට උනේ එදා ක්ලාස් එකේ රෙකෝඩ් එක ගන්නේ දැන් ක්ලාස් එකේ අපේ ඉංග්‍රීසි PR කියන ගෲප් එකේ ඉංග්‍රීසි ප්‍රභාත් රත්නායක කියලා මගේ නේම් එක තියෙන්නේ ගොඩක් අය කාලේ දුන්නා මේ මොකක්ද මේ PR කියලා දෙන්නේ ප්‍රභාත් රත්නායක කියන එක හරි මුලින්ම කියන්න අපේ ප්‍රොජෙක්ට් එක ගැන පොඩි හැඳින්වීමක් කරන්න මේ මාසේ සම්පූර්ණයෙන් ෆ්‍රී යන්න මේ කෝස් එක O level ළමයි A level ළමයි පොඩි ළමයි ඔක්කොම ඕන කෙනෙක්ට මුල පාඩම් ටිකට සම්බන්ධ වෙන්න පුළුවන් මේ මාසේ තියෙන ඒවට අපි පළවෙනි පාඩම විදියට කරේ ආටිකල්ස් කියන පාඩම ක්ලාස් එකේදී කරා ගොඩක් අයට සම්බන්ධ වෙන්න බැරි වුණා කිව්වා ඒ අයට තමයි මේ chance එක වීඩියෝ එකේ chance එක වීඩියෝ එකක් දෙනවා කිව්වා ඊට අමතරව අපේ ක්ලාස් එකේ A to Z දෙනවා හරි A to Z උගන්වනවා හරි ඒ කියන්නේ මේ එයාගොල්ලෝ ඉඳලා Z වලට උගන්වනවා නෙවෙයි ඉංග්‍රීසි වල බේසික් ඒ කියන්නේ ඉංග්‍රීසි වල තියෙන පොඩිම පාඩම ඉඳලා යන්න පුළුවන් උඩම දැන්න දක්වා උගන්වනවා මේ මාසෙදී පාඩම් කීපයක් ඒ විදිහට ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් හරි එහෙනම් අපි වැඩි කතා බහට යමු ටියුට් එක පටන් ගමු පාඩම් පටන් ගමු ඊට කලින් ටියුට් එක ලියාගෙන නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා වීඩියෝ එක කොහොම නවත්තුවා ටියුට් එක ලියාගෙන ඉන්න හරි ටියුට් එක නැතුව මේක කරගෙන යන්න බෑ හරි ටියුට් එක ලියාගෙනම මේ යන්න ඕනේ හරි ටියුට් එක නැතුව යන්න දෙන්න බෑ ඒ නිසා ටියුට් එක ලියාගෙන නැති කෙනෙක් නම් මේක බලන්නේ කරුණාකරලා වීඩියෝ එක නවත්තලා නැවත ටියුට් එක ලියාගෙන වීඩියෝ බලන්න ගන්න හරි රයිට් එහෙනම් වැඩි පටන් ගමු topic එක articles right ටියුට් එක මේ විදිහට කට්ටියටම PDF දීලා දෙන්න ටියුට් එක හම්බෙලා නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකේ YouTube link එකේ description එකක තියලා ඒ description එකේ link එකක් ඇති Google Drive වලින් download කරන්න පුළුවන් ටියුට් එක හරි එහෙම නැත්නම් මගෙන් WhatsApp message එකක් දාලා ටියුට් එක ඉල්ල ගන්න හරි WhatsApp number එක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙන්න number එක articles ටියුට් එකේ වන්න කියලා දාන්න message එකක් හරි අච්චා හරි මොනවද ආටිකල්ස් කියන්නේ මොනවද ආටිකල්ස් කියන්නේ ආටිකල්ස් කියන්නේ මොනවද ආටිකල්ස් කියන්නේ සිංහලෙන් කිව්වොත් අව්‍ය පද හරි අව්‍ය පද මොන අව්‍ය පද වේදනා කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. හරි. ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි අපි පද. පළවෙනි කොටස තමයි indefinite articles. Indefinite articles. ඊළඟ කොටස තමයි definite articles. හරි definite articles සහ indefinite articles කියලා කොටස් දෙකකට බෙදනවා ප්‍රධාන වශයෙන්. එතකොට මේ indefinite articles වල indefinite articles කොටස් දෙකක් තියෙනවා. හරි indefinite articles කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි කොටස් දෙකක් නෙවෙයි indefinite articles දෙකක් තියෙනවා. ඒ දෙක තමයි සහ and can. සහ and can. તો definite articles තියෙන එකයි. ඒ තමයි the කියන එක. හරිද? මෙන්න මේ කොටස් තුන ගැන තමයි අද ඔයගොල්ලෝ ටිකක් යමුරි ඉගෙන ගන්න. හරි. right. මොනවද තමයි කෙටි අදහස තේරුමක් අවශ්‍ය නම් තේරුමක් දෙන්නම්. indefinite articles කියන්නේ
අවිනිශ්චිත අව්‍යපද. ඩෙෆිනිට් කියන්නේ නිශ්චිතයි, ඉන්ඩෙෆිනිට් කියන්නේ අවිනිශ්චිතයි. අවිනිශ්චිත අව්‍යපද. මෙතන නිශ්චිත අව්‍යපද. right. ඔය කිව්වේ මොකක්ද කියලා මම පැහැදිලි කරන්න පාඩම ඉස්සරහට යද්දි. තව දෙයක් කියන්නම් ආගන්න. ඕගොල්ලෝ ගාව අනිවාර්යෙන් පොතක් තියෙනවනේ vocabulary කියලා පොතක්. vocabulary. ඒ කියන්නේ කඩේ ගන්න දෙයක් නෙවෙයි. මේ පොතක් අරගෙන ඒකේ නම ලියා ගන්න vocabulary book කියලා. හරි මේක ලියන්න ඕන ඔයා. ඔයාලට හම්බ වෙන හැම අලුත් වචනයක්ම මේ පොතේ ලිවිය යුතුයි අනිවාර්යෙන්. හරිද? ඔයාලට හම්බ වෙන හැම අලුත් වචනයක්ම මේ පොතේ ලියා ගන්න ඕනේ. ලියාගෙන හැම වචනෙම සිංහල වචන මේ ඉංග්‍රීසි වලට ලියුවා සිංහල වචන ලියුවා. හරි. ඉංග්‍රීසි වචන තේරුම ඒක ඉස්සර ලියන්න. ඒ විදිහට ඔයාලා හම්බ වෙන හැම අලුත් වචනම මේ පොතක දා ගන්නවා. මේ පාඩම යද්දී මගේ ක්ලාස් එකේදී හැම පොතකම හම්බ වෙන හැම පාඩමක හම්බ වෙන අලුත් වචන දා ගන්නවා නේ. දාගෙන ඔයා පාඩම් කරනවා. ඔයාලට වචන ප්‍රමාණය වැඩි කරගන්න තරමට ඉංග්‍රීසි භාෂාව ගේමක් නැහැ. හරි. හරි. සිංහල කෝ ඔයාලට නැහැනේ. අකුරු ඔයාලට ලස්සනට කියන්න බෑනේ පුළුවන්. කියන්න නැහැ බං ඒ වුණාට මේ රවුන්ඩ් කරලා ලියුවම රෝලර් යන බෝඩ් එකේ හින්දා ඔයාලට ලස්සනට ලියන්න කියන්න බෑ. හරි. මොකද තමයි කෙටිම අදහස. හරි. ආටිකල්ස් පාඩමේ සාරාංශය ඔකයි. මුලින්ම සාරාංශය කියලා තමයි වැඩේ පටන් ගන්න. හරි. මේක ලියගන්න අඳගන්න අවශ්‍ය කෙනා අඳගන්න ඔය ඩියුට් එකේ ඩියුට් එක නෑ වල පාඩමේ ඉඳ තියාගත්තන ටිකක් තියෙනවනේ මේක දාගන්න. හරි. හරි. එහෙනම් අපි යමු මුලින්ම indefinite articles කියන මාතෘකාවට. හරි. තව දෙයක් කියන්නම්. මේ අතරේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ලියා ගන්න වෙලාවල් දෙන්නේ නැහැ මම. වීඩියෝ එකේ මම ලියා ගන්න දෙයක් තියෙනවා නම් මම කියන වීඩියෝ එක නවත්තගෙන ලියන්න කියලා. ඒලාට වීඩියෝ එක නවත්තගෙන ලියන්න පටන් ගන්න. හරි. මොකද නැත්තම් ඔයගොල්ලෝගේ data ප්‍රමාණය සෑහෙන්න කැපෙන නිසා ලොකු වෙලාවක් වීඩියෝ එක යන්නේ නැහැ. ඉක්මනට වීඩියෝ එක යනවා. මම අවශ්‍ය තැනින් නවත්ත ගන්න කියලා කියන වීඩියෝ එක. හරි. ඒතකොට එතනින් වීඩියෝ එක නවත්තගෙන එතන ඉඳලා ලියන්න ඕනේ. හරි. ඒක නැත්තම් මම ඉක්මනට බෝඩ් එක මගන නිසා එතන වලට ලියා ගන්න බැරි. හරි. right. පළවෙනි මාතෘකාව indefinite articles. ටියුට් එකේ වලට පුරව ගන්න තියෙන්නේ මේ හිස්තනක් මෙතන මුලින් පළවෙනි මාතෘකාව විදිහට indefinite articles කියන එක තමයි එන්න ඕනේ. තේරුම වෙන්නේ අවිනිශ්චිත අව්‍යපද. අවිනිශ්චිත අව්‍යපද. අවිනිශ්චිත අව්‍යපද කියන්නේ මොනවද? දැන් අපි කතා කරා අවිනිශ්චිත අව්‍යපද දෙකක් තියෙනවා කියලා. මොනවද අවිනිශ්චිත අව්‍යපද දෙක? සහ n කියන දේ. සහ n කියන දේ. right. හරි. ටියුට් එකේ වාට මෙන්න මෙතන ෆිල් කරගන්න තියෙන්නේ මුලින්ම. මෙන්න මේ blank එක ෆිල් කරගන්න තියෙන්නේ. blank articles කියලා තියෙන එතන ෆිල් කරගන්න indefinite articles. ඒක තමයි අනුමාත්‍රකාව වෙන්නේ. හරි. right. ඊට පස්සේ වාක්‍යයක් තියෙනවා before a singular countable noun when it is mentioned for the first time the article and the articles and are used. They are හිස්තනක් articles. They are what articles? The indefinite articles. Right. ඔතන වාක්‍ය තේරුම බලන්න. Before a singular countable noun. Singular කිව්වේ singular කියන අලුත් වචනයක් වලට countable කියන අලුත් වචනයක් දන්න අය ඇති මම දන්න දෙයක් කියන්නේ. Singular countable noun. When it is mentioned for the first time. Mention දන්න ඇති කෙනෙක් ඉන්නවා නම් අලුත් වචනේ singular කියන්නේ ඒක වචන. singular කියන්නේ ඒක වචන. countable කියන්නේ ගණන් කළ හැකි. ගණන් කළ හැකි. mention කියන්නේ සඳහන් කරනවා. හරි. mention කියන්නේ සඳහන් කරනවා. සිංහල තේරුම ලියන්න ඕනේ නැන්නේ. mention කියන්නේ සඳහන් කරනවා. before කියන්නේ එතකොට before කියන්නේ
before කියන්නේ before පෙර නේද? right. ගණන් කළ හැකි ඒකවචන නාමපදයක් noun කියලා වචනයක් තියෙනවා මේ වාක්‍යයේ. ගණන් කළ හැකි ඒකවචන නාමපදයක් නාමපදයකට පෙර සහ එය මුලින්ම සඳහන් කිරීමේදී ඊට පෙර යොදනවලු the කියන ආටිකල් මේ සහ n කියන ආටිකල්ස් දෙකෙන් එකක්. හරි. ඔන්න බල්ලෙක් ගන්න උදාහරණයක් විදිහට බල්ලෙක් ඉන්න ගහක් යට. බලපන් 553 බල්ලා දෙන්නා. 553 හොලියලා 3 2 හොමයා කරලා මෙහෙම කරලා හොමම කරලා හරි මොම් බල්ල මේ ගහ වඩා බල්ලලුනේ හරි යෝන් ගහකට බල්ලෙක් ඉන්නවා හරි එතන ළමෙක් ඉන්නවා මේ වා ඉන්නේ හරි එතන වා ඉන්නවා වා කියනවා බලව වන්දා වෙනවනවා හිතනවත් දන්නේ නැහැ බා මෙහෙම දින්නවා දැන් හරි මෙයා කියනවා there is a dog බල්ලෙක් ඉන්නවා එතන බල්ලෙක් ඉන්නවා හරි there is a dog එතන බල්ලෙක් ඉන්නවා දැන් මෙයා දන්නවද මෙයා බල්ලා අඳුරනවද මෙයා දන්න බල්ලෙක්ද එකපාරක් කිව්වට පස්සේ දන්නවනේ කියන්න කලින් කියන්නේ මුලින්ම සඳහන් කරද්දි දන්නේ නැහැනේ බල්ලෙක් ඉන්නවා කාගේ හරි බල්ලෙක් ඉන්නවා නේ ඊට පස්සේ කියනවා අන්නතර කාගේ හරි බල්ලෙක් ඉන්නවා ඒ බල්ලා ලස්සනයි ඒ බල්ලා කියන්නේ නිශ්චිතයිනේ එයා දන්නවනේ දැන් එකපාරක් මුලින්ම සඳහන් කරා බල්ලෙක් ඉන්නවා කියලා දෙවෙනිදා කියද්දි ඒ බල්ලා ඒතොර ඒ බල්ලා අඳුරනවා හරි දන්නවා නිශ්චිතයි එතනදී අවිනිශ්චිතයි මොකද එතකොට a dog there is a dog under the tree ඊට පස්සේ that the dog is very beautiful the dog is so there is a dog near the tree under the tree the dog is very beautiful දැක්කද වෙනස මම ඉස්සර dog පැහැදිලි කරන්නම් ඉස්සර dog පැහැදිලි කරන්නම් දැන් බලන්න ඊට පස්සේ ඊළඟ වාක්‍යය යනවා the article A is used before a noun beginning with the consonant sound. Consonant sound क्यों? Consonant sound क्यों ना? Consonant. Consonant के व्यंजन की මොනවද බා? බත් කද්දි කන ඒවද? ඒවත් ව්‍යංජන තමයි. බත් කද්දි කන ව්‍යංජනත් ඒවම තමයි. යාට මම කියේ ඒව නෙවෙයි ව්‍යංජන අක්ෂර කොඩියේ තියෙන. හරි. consonant sounds මෙතන කියන්නේ consonant sounds කියන්නේ ව්‍යංජන ශබ්ද ව්‍යංජන අකුරු නෙවෙයි ව්‍යංජන ශබ්ද නේ මම ඒක ඉස්සරහට පැහැදිලි කරනවා අවසානයේ තියෙන ක්‍රියාකාරකමෙත් මේකම හොඳටම පැහැදිලි කරලා දෙනවාට ඊළඟට තියෙනවා B C D F G H J K L M N P Q R S T V W X Y Z කියලා consonant letters ටික තියෙනවා sorry consonant letters කිය මොනවද उत्तर देने बहन प्रश्न है वरने बकुलक कहना है ने अरे ඊට පස්සේ vowels consonant sounds are vowels උදාහරණ දෙන්න නේ bag cap pet tap කියලා consonant sound දෙකකින් පටන් ගන්න වචන වලට උදාහරණ දීලා තියෙනවා bag cap pet tap කියලා. ඒ වගේ ඒවාට ඉස්සරහේ දාගෙන කියන ආටිකල් එක නේ. right අපි මොන්ටිසෝරි ඉදි වගේ ඉගෙන ගත්තා මොන්ටිසෝරි යන්නේ දෙකෙන් තුනේ වගේ ඉගෙන ගත්තා. vowel අකුරු වලින් පටන් ගන්න ඒවාට vowels කියේ ස්වර අක්ෂර හරි. මෙතන vowel sounds කියන්නේ ස්වර ශබ්ද එතකොට. දෙක වශයෙන් තුන වශයෙන් ඉගෙන ගත්තා. vowels වලින් පටන් ගන්න වචන. vowels වලින් පටන් ගන්න වචන වල මොකද කරනවා කිව්වේ? මොකද කරන්නේ ලියනවානේ. ලියන ඉස්සරහේ මොකද්ද ලියන්නේ? ඒකට ඉස්සරහේ. and කියන වචන ලියනනේ. right. and කියන වචන ලියනවා. right. මොනවද මට කියන්න දැන් vowel අකුරු ටික? මතක තියාගන්න ලේසි ප්‍රමයක් කියන්න. හරි. ඒක ඉතින් අය මතක තියාගන්න දෙන්න අකුරු පහෙන් තියෙනවා. A E I හරි A E I O U A E I O U එහෙම නැත්නම් තව විදිහක් තියෙනවා මේ වගේ නෝ තව විදිහක් තියෙනවා A E I O U right වවල් අකුරු ටික ඔන්න හරි එතනලානේ ඔය ලියා ගන්න අවශ්‍ය දෙයක් ඉන්නවා ලියා ගන්න
right ඊට පස්සේ බලන්න උදාහරණ දෙකක් දෙනවා an ink bottle an axe an eraser an eagle ඊයකුරෙන් පටන් ගන්න වචන තියෙනවා ඊයකුරෙන් පටන් ගන්න වචන දීලා තියෙනවා ink bottle කියලා axe දීලා තියෙනවා axe කියන්නේ මොකද්ද axe කියන්නේ පොරව axe කියන්නේ පොරව ink bottle දන්නවනේ තින්ත බෝතලය eagle කියන්නේ මොකද්ද eagle කියන්නේ උකුස්සා කවුද කියන්නේ උකුස්සා කියලා eagle කියන්නේ රාජලයට බං හරි right කවුරුත් එක්ක කතා කරනවා මම නිකන් කිව්වා දැන් මෙතන කවුරුද දියානු කරනවා කියලාද මොකෙක් කතා කරන තනියම ඉන්නේ හරි ඊට පස්සේ ඊළඟට chart එකක් තියෙනවා following words that we can't count have no indefinite articles and usually no plurals පහළ දෙන දින වචන වලට මේ එහෙම තේරුම් ගන්න නැතුව මම හරියටම කියනකො දැම්මා නම් මම කියන්නේ කියලා නිකන් වණ කරගන්න ඕනේ නැහැ නේ වැඩේ තේරුම් සිංහලෙන් කියනවා ඉස්සෙල් ඒවට ඒ දින දින වචන වලට we can't count අපි countable nouns එක ගණන් කරලා හැකි කියන්නේ countable මෙතන we can't count නම් එතකොට අපිට ගණන් කරන්න බෑ can't කියන්න බෑනේ we can't count අපිට ගණන් කරන්න බැරි have no indefinite articles ගණන් කරන්න බැරි වචන සඳහා මොනවද නැහැ කියන්නේ මොනවද නැහැ කියන්නේ මෙව එකක් නෑලු ඉදාන් නෙමෙයි බං මෙව එකක් කිව්වේ එල්සා ඇන් කියලා එකක් නෑලු indefinite article එක භාවිත කරන්න නෑලු හරිද and usually no plurals සාමාන්‍යයෙන් නැත්නම් බොහෝ විට usually කියන්නේ බොහෝ විට සාමාන්‍යයෙන් මොනවද නැහැ කියන්නේ plurals singular කිව්වේ ඒක වචන plurals කියන්නේ බහුවචන සාමාන්‍යයෙන් ඒවට බහුවචනයක් නැහැ හරි මොනවද බලමු මගුව ඇඳගන්න නැති කෙනෙක් ඉන්නවද දැන් මම කියවනේ ඇඳගන්න කියලා නේ වීඩියෝ නවත්තලා ලියන්න නැති කෙනෙක් මේ ටියුට් එක ලියන්න නැති කෙනෙක් වීඩියෝ එක බලනවා නම් තේරුමක් නැහැ බලන්න බෑ තේරුමක් නැහැ එහෙනම් බලලා ටියුට් එක ලියාගෙන බලන්න හරි නැත්නම් තේරුමක් නැහැ මේක බාලක වගේ කාලෙත් අපරාද ඩේටත් අපරාද රයිට් උදාහරණ බලන්න sand rice sand වචන තේරුමත් එක්ක කියන්නම් sand කියන්නේ වැලි rice කියන්නේ හාල් බත් වලටත් කියනවා මෙතනදී හාල් කියන තේරුම ගන්නවා බත් ගත්තත් හරියි යාට බත් කියන එකටත් නෑනේ ඒක වචනේ බත කියලා හැම කියන්නේ නෑනේ අදන මේ පැත්තෙන් කියන්නේ නෑ sugar සීනි වලට දාන්න පුළුවන්ද කියන එකේ මට කියන්නේ කියන එකේ සාමාන්‍ය තේරුම මොකක්ද වෙන්නේ මොකද වචනයක් කියලා අකට එක් කියන අර්ථය නේ ඒ කියන්නේ එකක් කියන අර්ථය a dog කියොත් බල්ලෙක් හරි a girl කියොත් a girl කියොත් බල්ලෙක්ද නෑ අනේ මට එහෙම කියනවා කියමු a girl කිව්වේ කාටද a girl කිව්වේ කෙල්ලෙක් හරිද right ඊට පස්සේ කොතනද අපි sugar නේ right sugar කියන්නේ සීනි ඒකට ඔන්න ඒක මේ බහුවචනෙකුත් නැහැ ගණන් කරන්න බෑ හරි කිලෝ කියලා එහෙම ඒකක වලින් ගන්න පුළුවන් ඒක නෑ මෙතන කියන්නේ නිකන් මේ අපිට ගණන් කරන්න බෑනේ වැලි කියලා ගත්තාම වැලි ගණන් කරන්න බෑනේ වැලි කියුබ් වලින් ගන්න නැහැ ඒකකින් ගන්න නැහැ ඒකකින් ගන්න එක නේ මං කියන්නේ හරි රයිට් ඒවට බහුවචනෙකුත් නැහැ ඒ වගේම ඔන්න මේ ගණන් කරන්න බෑ හරි රයිට් ඔන්න ආපහු ඉදිරියට බලගන්න ෆ්ලෝ කියන්නේ මොකද්ද ෆ්ලෝ කියන්නේ පොළොව salt කියන්නේ සීනි නෑ මේ පැත්ත ලුණු වලට කියන්න බං salt ලුණු cream කියන්නේ cream වලට cream අයනේ cream වලට කියන එකක් තියෙනවා තේරුම ඇගේ වලන දියර කියලා මේ කියනවානේ ඊට cream කියන ලේසි බං ඇගේ වලන දියර කියනකොට නිකන් දිග වැඩිනේ cream කියලා ලියන්කෝ it is cheese කියන්නේ මොනවද cheese කියන එක මොනවද කියන්නේ cheese වලටමයි bread කියන්නේ පාන් වලට hair කියන්නේ කොණ්ඩය money මුදල් bread කියලා ආවෝ තියෙනවා පාන් දෙපාරක් තියෙනවා පාන් දෙපාරක් නේ 100 පාරක් ලියොත් පාන් වලට බහුවචනයක් ඇත්තෙම නැහැ හරි ඊට පස්සේ milk tea milk කියන්නේ මොනවද
මිල්ක් කියන්නේ කිරි වලට බා. ටී, තේ, වෝටර්, වතුර, සෝප්. සෝප් කියන්නේ සබන්. හනි කියන්නේ මොනවද? බලා කියන්නේ හනිමූන් ගැන මම නම් දන්නේ නැහැ ඔය. හරි. හනි කියන්නේ පැණි වල. ගෑස් කියන්නේ ගෑස් වල තමයි. අයිස්ක්‍රීම් කියන්නේ අයිස්ක්‍රීම් වල තමයි. අයිස්ක්‍රීම් කියන්නේ අයිස්ක්‍රීම් වල නේ. අයිස්ක්‍රීම් කියන්නේ හිම වචනේ හිම කිරිම. ඔව්. හිම කිරිම වගේ අර්ථයක් මට මතක ඉන්නේ. මාත් එක මේ ළඟදී දැනගත්තේ. සෝප් කියලා ආපවචනයක් තියලා දෙන සෝප් කියන සබන් වල තමයි. සබන් ආය ලිව්වත් ආයත් කොච්චර ලිව්වත් සබන් වල බහුවචනයකුත් නැහැ. ගණන් කරන්න බෑ. ඊට පස්සේ ජූස්. ජූස් කියන්නේ ජූස් වල. බීම වල හරි. බීම වලට බහුවචනයක් නැහැ. නේ? රයිට්. ඔන්න දැන් බලන්න. ඔයාලා ලියන්න තියෙන තව වචන අර වැඩිපුර දෙක තියෙන වචනත් එක එක කපන්න. හරි. දැන් වල වචන 7ක් ලියන්න තියෙනවා. රයිට්. ලියන්න බලන්න මාත් එක්ක බෝඩ් එකේ ලියා ගන්න දෙයක් නැහැ නේ. ලියා ගන්න දෙයක් තියෙනවා බෝඩ් වීඩියෝ නවත්ත ගන්න ඕන. වීඩියෝ නවත්තලා ලියා ගන්න. බෝඩ් එක මකනවා. හරි. දැන් මතක් ගන්න මම උදාහරණ වීඩියෝ නවත්තලා මතක් කරනවා උදාහරණ දෙක මතක් කරලා ලියන්න බෑ නැත්නම් වීඩියෝ ඉස්සරහට ඇති මම උදාහරණ ටික ලියනවනේ දැන් බෝඩ් එක චුට්ටක් නවත්තලා මම කල්පනා කරලා තනියෙන් එකක් දැන් ලියන්න බෑ මොනවද මේ බහුවචනයක් නැති සහ ගණන් ගන්න බැරි දේවල් කියලා හරි වීඩියෝ නවත්තලා නවත්තලා කල්පනා කරලා ලියන්න තනියම විනාඩි දෙකකින් ආපහු වීඩියෝ විනාඩියකින් විතර වීඩියෝ මේක කරගන්න ඔයා කල්පනා කරලා එකක් කරලා ලියලා වීඩියෝ ප්ලේ කරන්න කොහමද හරි රයිට් මම ලියන්න එතකත් ඔයා වීඩියෝ නවත්තලා කණින් කල්පනා කරලා එකක් කරලා ලියලා තමයි ආපහු වීඩියෝ ප්ලේ කරන්නේ ඉතින් කියන දේවල් ඉතින් කැමති නම් කරන්න හරි නැත්නම් ඉතින් වෙලිය යන්න යවුලක් නැහැ. ඔය කැමති දෙයක් හරි. රයිට්. සෝස් වල බොහෝජන තියෙනවා බා. සෝස් කියන්නේ සෝස් වගේ. අර කන්නේ තක්කාලි සෝස්. සිංහල කුරු නිකන් කෙනගේ වගේ බා. කවන්නේ. අය මොනවාද? fuel ඉන්ධන. තව petrol මොනවද petrol කියන්නේ? petrol කියන්නේ petrol වල නේද? petrol petrol නම් diesel නේ? ඔවම කියව diesel kerosene oil කියන්නේ මොනවද? kerosene oil කියන්නේ භූමි තෙල්. coconut oil නම් පොල් තෙල්. තව අය මොනවද? ඒ ජෙලි වල එක වචනක් නෑ ජෙලියක් කියලා නෑ මේ පැත්තට නෑ හරි ඔය ටික තමයි උදාහරණ තව තියෙනවා මොනවද මේ මොනවද මේ දැන් ආවලුට ආයි කියපන් හරි මම මතක් වුණා කියන්න ඉස්සරහට. හරි. ස්ටැම්ප් රෝගන. චාර්ටේ ස්ටැම්ප් රෝගන. ලියන අධිකයක් ඉන්නවනේ. ලියුවා ඉතින් ඕනේ. මේ නූඩල්ස් මම කියන්නේ නූඩල්ස්. මම දෙක තුනක් මගනවා. නූඩල්ස් NOODLES නූඩල්ස් කිව්වාගේ කොෆි කිව්වාගේ කොෆි කියවනද? මේ හරි ලියුවම් පේනවනේ. ये डबल है डबल कॉफी क्यों बना दो की बोला ना मैं बेहतर ना कॉफी किया ना कॉफी वाला बा कौन है सी बोल गया कब किया ना दिन हमें बारह ना किया ना बेहतर खाओ उतना है right टाइम मेथड लिया करने
වීඩියෝ නතර ලියා ගන්න ලිපි එකක් ඉන්නවා. ඔකට වහනවා. ඉක්මනින් කරගෙන යනවා අපේ data ප්‍රමාණය ඉතුරු කරන්න ඕන නිසා සහ මේ කාලය අපරාධ නිසා හරි. right. මේ පැය භාගයක් එක දාලා තියෙන්නේ. නම් බලයෙන් පිටුනේ. හරි. ඉක්මන කරමු. examples for above words. මේ අපි chart එක ලියව වචන භාවිත කරලා chart එක ලියව වචන භාවිත කරලා උදාහරණ පහක් ලියන්න ඕනේ. හරි. right. උදාහරණ ලියමු අපි. we cook. මම ක්ලාස් එකේදී උදාහරණ මේ වෙන්න ඇති මේවා. හරි. ඒක ගණන් ගන්න බෑ. ක්ලාස් එකේ හිටපු කෙනෙක් මායා මේක බලනවා නම් ඒ උදාහරණ නෙවෙයි කියලා බය වෙන්න බෑ. හරි. we cooked double okay we cooked rice එනවා rice කියන වචන තියනවාද chart එකේ rice කියන වචන ඉස්සරහින් තියනවාද මොකක් හරි article එකක් versus article එකක් තියනවද නැහැ දැක්කනේ එතනදී වාක්‍ය වල right ඊට පස්සේ she can sorry she brought උතර මම පොඩි මිස්ටේක් එකක් කළා දෙනවා අයිස්ක්‍රීම් එන්නේ නැහැ ඔව් අයිස්ක්‍රීම් එන්නේ නැහැ right she brought money from the bank එය බැංකුවෙන් සල්ලි රැගෙන ආවා from the bank එන්න වචන ඉස්සරහින් ආටිකල් එකක් විතරනේ දැක්කනේ right ඊළඟ ආග ආ වචන මොනවද තියෙන්නේ අපි කියමු milk කියන එක තුළ cow gives milk a cow gives milk a cow gives milk කියන්නේ මොකක්ද බා කිරි අපිට එළදෙනක් ලබා දෙනවනේ කිරි අපිට එළදෙනක් ලබා දෙනවනේ ආනේ අනිත් පැත්තේ හරි කිරි අපිට එළදෙනක් ලබා දෙනව නෙවෙයි එළදෙන අපිට කිරි ලබා දෙනවා right සාධාරණ ආයතන දිනවද එයා දිනනවා බෝට දිනනවා හා හරි තමයි ඒ දෙක දීපද අපි වෙන එකල්ලි they collect bee honey කියනවාද මී පැණි හරි මී පැණි bee කියන්නේ මී මැස්සෝ honey කියන්නේ පැණි මී පැණි මී මැස්සෝ පැණි නෙවෙයි මී පැණි හරි ඔවුන් මී පැණි එකතු කරනවා එන්න වචනේ honey ඉස්සරහින් ආටිකල් එකක් ඉදලා දැක්කනේ ඔයයන් ඉදලා එකක් අර අවසාන වාක්‍ය මම දෙන අවසාන වාක්‍ය ඔයාලට කැමති වාක්‍ය දාලා ලියන්න පුළුවන් හරි Rashmika have a long hair. Rashmika have a long hair. Right? දැක්කම වචනේ hair. hair ඉස්සරහින් වචනයක් කියලා දෙනවා මොකක් කරේ? ආටිකල් එක වචනයක් නෙවෙයි ආටිකල් එකක් කියලා දෙනවා නැහැ. හරි. මොනවද තමයි වෙනස? හරි. වීඩියෝ එක නවත්තගෙන ලියා ගන්න. වීඩියෝ එක නවත්තගෙන ලියා ගන්න. බෝඩ් එක ක්ලීන් කරනවා මම. උදාහරණ දෙක වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. හරි. වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න. හරි. පෝස්ට් කරනකොට අග නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඊට පස්සේ වීඩියෝ බලන් යන්න පස්සේ ලියා ගන්න ඊට පස්සේ. හොඳ විදිහට කරන්න. හරි. ඊළඟ පිටුවට අනුමාත්‍රකාව definite articles in කැපුවා නෙවෙයි in එන්නේ definite articles අනුමාත්‍රකාව right definite articles තියෙනවා කිය අපි definite articles එකක් තියෙනවා කිව්වා මොනවාද definite articles එකක් තියෙනවා මොනවාද එකක් තියෙනවා මොනවාද කියලා නේ මොකක්ද කියලා ද right මොනවද තමයි definite articles තියෙන එක එකයි තියෙනවා කියේ ඒක තමයි ද කියන්නේ right ඊට පස්සේ බලන්න වාක්‍යයක් දීලා දෙනවා before few occasions the article is used let's see that අවස්ථා කිහිපයකට පෙරම the කියන ආටිකල් එක දාගන්න පුළුවන් අවස්ථා කිහිපයකට පෙරම කියවම් පෙර
ද කියන ආටිකල් එක දාගන්න පුළුවන්. හරි. අපි බලමු මොනවාද ඒ අස්ථාරික කියලා. පළවෙනි එක before names if things unique of their kind. Before names if things unique of their kind. යම් කණ්ඩායමක නිශ්චිත දෙයක් දැක්වීමේදී. යම් කණ්ඩායමක නිශ්චිත දෙයක්. කාණ්ඩයේ නිශ්චිත දෙයක්. උදාහරණයක් විදිහට ගන්න මෙන්න ඉර තියෙනවා බං හරිද? ඉර ඕනෙත් තියෙන්නේ. කොහොම හරි ගන්න ඉර තියෙන විතම් ඉර ගියේ සන් නෑ. සන් ඉර දන්නවනේ. ආසති බයි. ඔක වටේට ග්‍රහලෝක තියෙනව නේද? මම ජියෝග්‍රැෆි කරා ඉතින් පොඩ්ඩක් කියලා පුළුවන් බං. මෙතන බුධ ග්‍රහය. මෙතන මොකක්ද නේද? මෙතන පෘථිවි. හරිද? මෙතන තායගත්තේම චන්ද්‍රය. ඒ ලබ්බ වලට නෑ. හරිද? දැන් මේක සෞරග්‍රහ මණ්ඩලයේ මේ පොදු සම්පූර්ණ මේකට කියන්නේ සෞරග්‍රහ මණ්ඩලය කියලා. නේද? right. මේ පොදු මේකෙම තියෙන්නේ මාස් මේක earth. right. සෞරග්‍රහ මණ්ඩලය කියන පොදු කාණ්ඩයේ තියෙන නිශ්චිත දේවල්. නිශ්චිත දේවල්. ඒ කියන්නේ එක දෙයයි තියෙන්නේ. අපි අනිවාර්යයෙන්ම දන්නවා. ලෝකෙටම එකක් වගේ තියෙන එකක් තියෙන දේවල් කියලා හිතන්න පුළුවන්. හරි? එන්න තියෙනවා sun. එතකොට මෙයා නිකම්ම සන්ද? නෑ. මෙයා the sun. මෙයා the moon. මෙයා the Mars. The Mars කියන අඟහරු ග්‍රහයට. මෙතන the earth. right. ඔන්න ඔය වගේ යම් කාණ්ඩයක නිශ්චිත දේවල්. යම් කාණ්ඩයක නිශ්චිත දේවල් පමණක් දැක්වීමේදී මොකද කරන්නේ? මේ වචන වලට ඉස්සරහින් අපි the කියන ආටිකල් එක යොදා ගන්නවා. හරිද? තේරුණාද කිව්ව කතාව? හා තේරුණා නම් උදාහරණ කීපයක් දාගන්නවා මම ගන්න. The sun, the moon, එතකොට the sea, the sky නේ the sea කියලා දාන්න පුළුවන්. මොහොත කියන්නේ the sea ලෝකෙටම එකයි තියෙන්නේ. නිශ්චිත දෙයක්. යම් කාණ්ඩයක නිශ්චිත දෙයක්. කාණ්ඩයක්වත් නැහැ මේක තනි දෙයක්ම විතරනේ. තනි දෙයක්මනේ sea කියන්නේ මූද වල කියන්නේ මූද. මුදල් කිව්වම මේ අර අතු මූද කළු මූද එහෙම නෙවෙයි මං කියන්නේ. සමස්තයක් ලෙස ලෝකෙටම එක මූදනේ තියෙන්නේ. එක මූදකින් වටලා තියෙන ලෝකෙ වටලා නෙවෙයි. මුතු යම ඇඳාම බං තියෙන්නේ මේ තියෙන්නේ බං මෙතන චුට්ටි කොස්සඩේ වගේ ගත්තා ලංකා ඔන්න ඔය හැමතරම මේ වටේට තියෙන්නේ වතුරනේ ඒක මුහුද එකයිනේ එක මුහුදක් නේ තියෙන්නේ එතන ඕස්ට්‍රේලියාව තියෙනවා චුට්ටක් නේද මතකයි බං හරි උදාහරණ දාගත්තද the sun the moon the sea ඔයගේ උදාහරණ the sky අහස the earth පොළොව හරි ඔයගේ උදාහරණ කීපයක් දාගන්න ඊළඟ පොයින්ට් කරනවා අපි ලියා නැති එක කියනවනේ වීඩියෝ එක නවත්තගෙන ලියා ගන්න. හරි මම නැවත කියන්නේ නැහැ ඔන්න. නැවත කියන්නේ නැහැ. වීඩියෝ එක නවත්තගෙන ලියා ගන්න හැම මාත්‍රාවකටම පස්සේ හරි. right. ඊළඟ මාත්‍රාව කියලා බලන්න. before some proper nouns. සමහර මේ proper nouns කියන්නේ මොනවද? සර්වනාම. හරි. සර්වනාම පද සමහර ඒවාට ඉස්සරහින් තියනවලු. යොදනවලු මේක oceans and seas ඒ කිව්වේ මොනවද සාගර සහ මුහුදු මොනවද උදාහරණ සාගර සහ මුහුදු උදාහරණ මොනවද the Indian Ocean right එතනදී the Indian Ocean කියලා කියන්නේ the Indian Ocean හේතුව කැපිටල් අකුරකින් පටන් ගන්න වචනයකට ඉදිරියෙන් the කියන ආටිකල් එක දානවා නම් ඒක the කියලා නේ ප්‍රොනවුන්ස් කරන්නේ the කියලා හරි the Indian Ocean අපි කියොත් මේකට දාලා තියම කියනවා ink bottle කියන එකට අපි කියන්නේ ink bottle the ink bottle නෙවෙයි the ink bottle හැබැයි මේක නිකන් වචනකට කිව්වොත් එහෙම the dog කියොත් එහෙම බාබා එළවනවා වගේ හරි the ink bottle දාගන්න the ink bottle the dog මෙතන the Indian Ocean හරි තේරුම් ගත්තා මේ අනතරේ ඔය වගේ කතාවක් කියලා දෙනවා right තව උදාහරණ මොනවද oceans කිව්වා oceans වලට උදාහරණ කිව්වා ඊළඟට the Red Sea රතු මුහුද the Red Sea මුහුද වල උදාහරණ the Black Sea කළු මුහුද මාත් එක්කම ලියා ගන්න පුළුවන් නම් ස්පීඩ් එකේ ඒත් කමක් නැහැ right අන්න oceans and seas වල උදාහරණ කිව්වා මුහුදු සහ සාගර oceans කිව්ව සාගර seas කිව්ව මුහුදු Indian Ocean the Red Sea the කියන ආටිකල් එක highlight කරගන්න යමත යටි කිනේ දාගන්න ඒ වචන ඉස්සරහින් ඉඳලා තියෙන දේ හරි right ඊළඟ කිය reverse කිය මොනවද බා reverse කිය පස්සට ගන්නවානේ අස්සර ගන්නවා මම මේ මොකක්ද
ඒකස්කි ගංගාවල. උදාහරණ the Nile ප්‍රධාන දෙයක නමක් නිසා N capital මේ තරණ නවර capital the Nile Nile කියලා යන්න මම බලන්න Nile ඊට පස්සේ the Mahavali river the Mahavali river Mahavali වලට විතරක් river දාලා Nile වල river දැම්මත් ඇයි කියලා අන්නත් බලන්න. ඒවට ගමන්නේ නකමන්නේ ඒවට ගමන්නේ ප්‍රධාන ගංගාව මේක ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙන ද නයිල් කියලා. හරි. ද නයිල් river කියලා කියනවා. ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙන ද නයිල් කියන නමෙන්. හරි. ඒ නිසායි ඒ විදිහට දැම්මේ. අවශ්‍ය නැති river කියලා දාගන්න ඉස්සෙල්ලා. right. තව උදාහරණ වගේ කැමතිව දාගන්න ඉඩ තියෙනවා උතන. ආවා ඉඩ තියාගත්තේ වාණ ඉඩ තියාගත්තේ chart වගෝ නැහැ මේක නෑනේ වගෝ ලියුට් එක. ඔයාලට ඉතින් අවශ්‍ය ප්‍රමාණය ඉඩ තියෙන විදිහට දාගන්න. හරි. right. ඊළඟට deserts කියලා දෙන්න. DESERTS. deserts කියනවාද බා? බත් කෑවට පස්සේ කන ඒවා. අතුරු පසනේ. අන ඒ අතුරු පස නෙවෙයි මේ deserts කිය කාන්තාර වලට. හරි. උදාහරණ කිව්වා the තා කාන්තාරය, the Sahara කාන්තාරය. is capital. the Sahara, the Gobi කාන්තාරය. right ඔන්න වගේ උදාහරණ කිව්වා. මෙයා මේකේම the එතන ආකාරය එතන තන highlight කරලා ඔය යටි ඉලක්ක කරලා වෙන්නත්. හරි. තේරුණාද ඔය කිව්වා තාද? මේ අනුමාත්‍රිකා තුනක් කරලා තියෙන කොටස් පෙන්වන්නේ. ප්‍රධාන අනුමාත්‍රිකා දෙකේ දෙවෙනිගේ යටතේ තියෙන කොටස් මේ පෙන්වන්නේ. හරි. ඊළඟට ලියාගත්ත දෙකෙනෙක් ඉන්නවා නම් ඔන්න වීඩියෝ නවත්ත ගන්න. මම බෝඩ් එක ලේන් කරනවා. අත ස්ක්‍රීන්ෂොට් එක ගන්න. උගලන්න මාත් එක්කම ලියන්න try කරන්න. හරි. watch yourself please මකනවා. वीडियो पैक වගේ තියෙයි සමහරට पैक වගේ තිබ්බට ඔයාලට මේක ලියලා ඉවරදී පැය දෙකක් වගේ යයි පැය දෙකක් එකමාරක් වගේ යන්න ඉඩද right හරි රිසර්ච් වලින් පස්සේ channels තියෙනවා channels කියන්නේ මොනවද බා channels කියන්නේ මොනවද ඈ channels කියනවා channels කියන්නේ ඇල මාර්ග ඇලවල් කියන්නේ ඇලවල් කියවම බලා මකවන්නේ ඇලවල් කියන්නේ ඇල මාර්ග හරි බලා හොඳ විදියෙන් හොඳ විදියට හිතනවා කියලා මම හිතනවා හරි උදාහරණ මොනවාද the sewers වල SUZ the sewers තව මොනවද ලංකාවේ තියෙන්නේ the මොකද්ද බම් යෝදාල ඒකට යෝදාල කියලා දාන්න YODAELA උඩුකම ඇතුලේ එන්න ඉංග්‍රීසි සිංහල වචනයක් ඉංග්‍රීසි කරලා ලියනවා නම් අනිවාර්යෙන් උඩුකම ඇතුලේ ලියන්න ඕනේ රයිට් තව නම් ඊළඟට තියෙන මොකක්ද අනුමාතුරව ඊළඟට තියෙනවා group of islands ඒ කියන්නේ දූපත් සමූහයක් group of islands දූපත් සමූහයක් මොනවද තියෙන්නේ the Japanese islands එතකොට the Fujimi තියෙන ජපානයේ the British Isles බ්‍රිතාන්‍ය දූපත් Isles the British Isles right ඔන්නෝගේ උදාහරණ කිව්වා ඒක. ඕගොල්ලෝ තව දන්නේ නැති වුණා දාගන්න. මම ඉතින් ඔච්චර රටාව ගැනීම දන්නේ නැහැ බං. මේ ඉතින් දැන් ඔයගොල්ලෝ මේ කියලා දෙන්න හරි. දැන් ආටිකල් එක දාගන්න අවස්ථාව. ඔයගොල්ලෝ දන්නේ නැති ඒවා අලුත් ගොඩක් ඒවා හම්බෙන්නේ නැති. දැන් ආටිකල් එක දාගන්න අවස්ථාව. හරි. ඔකේ තියෙනවා ඒවා යොදාගන්න නැති අවස්ථාවක් තියෙනවා. හරි. එමේ මාත්‍රාවක් තියෙන දාඩික් හම්බෙයි. right. ඊළඟ මාතෘකාව වෙන්නේ මාත් එක්කම ලියාගන්න එන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ හරි. අත වීඩියෝ එක පෝස්ට් කරලා ලියාගන්න. පෝස්ට් කරලා කී වීඩියෝ නතර ලියාගන්න. මගේ යන්න දැන්. මේක බොරු ඩවුන්ලෝඩ් කරන්න යන්න බෑ. ගොඩක් ඩේටා ප්‍රමාණයක් කැපෙන නිසා ඒක තේරුමක් නැහැ. ඊළඟ mountains නේද? ඒක ඔයාලට ලියන්න තියෙන මේ මාතෘකාව. උදාහරණයක් විතර දීලා දෙනවාට ද සීගිරි කියලා උදාහරණ දීලා දෙනවනේ. ද සීගිරිය ද හිමාලය කියලා උදාහරණ දීලා දෙන්නේ.
අන්න ඒ වගේ උදාහරණ දෙන්න තියෙනවා. වාට තියෙන මේ අනුමාත්‍රකාව වල ලියන්න. අනුමාත්‍රකාව වෙන්නේ mountains. හරිද? ඊට පස්සේ එනවා the UK ඊළඟ අනුමාත්‍රකාවට උදාහරණ දෙන්න තියෙනවා the UK the USA UK කියන්නේ United Kingdom එක්සත් රාජධානිය. මෙතන USA කියන්නේ United States of America එක්සත් ඇමරිකානු රාජධානිය. sorry ඇමරිකා ජනපදය. එක්සත් ඇමරිකා ජනපදය. මේක දාන්න few names of countries. සමහර රටවල් වල නම් වලට ඉදිරියේ few names of countries. නම් රටවල් වල නම් කිහිපයකට පෙරත් උදනවලු. ඒක හැම රටකම නැහැ. සමහර ප්‍රධාන රටවල් වල විතරයි. දැන් මේ වගේ UK කියන්නේ රටවල් කිහිපයක් එකතු වෙච්ච රටක්. එකතු වෙලා හදිච්ච මේ නමක්. United Kingdom. එක්සත් රාජධානිය කියන්නේ කැනඩාවයි තව රටවල් දෙකක් මම හිතන්නේ. මට මතක නැහැ නා. USA ත් එහෙමයි. හරි ඒ වගේ ඒවාට තමයි ඒ වගේ විශේෂ ඒවාට ඉදිරියේ දරවලු දාගෙන ආනිකල් එක. හරිද? right. වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් පොඩි ක්ලික් කරනවා මම. හරි. ඊළඟට with superlatives. Superlatives කියන්නේ මොනවද? Superlatives කියන්නේ ඒක තේරුම් ලියා ගන්න. Superlatives කියන්නේ යම්කිසි ගුණයක උච්චතම අවස්ථාව. යම්කිසි ගුණයක උච්චතම අවස්ථාව. යම්කිසි ගුණයක උච්චතම අවස්ථාව Superlatives කියන්නේ. හරි. තුන්වෙනි අනුමාත්‍රක දැන් කතා කරන්නේ. ද කියන ආටිකල් එක දාගන්න අවස්ථා අතර තුන්වෙනි අනුමාත්‍රක. හරි. with superlatives. Superlatives කිව්වේ මොනවද? Superlatives කිව්වේ මොනවද? යම්කිසි ගුණයක උච්චතම අවස්ථාව. හරි. ඒ මොකක්ද ඒ කිව්වේ? යම්කිසි ගුණයක උච්චතම අවස්ථාව කියන්නේ මොකක්ද බං? right. big කියලා ගන්න මේ big කියන්නේ ගුණයක් නේද? ගුණයක් කියන්නේ බං මේ ගුණාංගයක් එහෙම එකක් නෙවෙයි. big ලොකුයි. bigger ටිකක් ලොකුයි. biggest පට්ට ලොකුයි. big කියන්නේ ලොකුයි, bigger කියන්නේ සාමාන්‍ය ලොකුයි, ටිකක් ලොකුයි. biggest කියන්නේ පට්ට ලොකුයි. පට්ට ලොකුයි නෙවෙයි, විශාලම. හරි, ඉතා විශාල කියන්නේ. මේ බලන්න තේරෙන්නේ. අන්න මෙන්න යම්කිසි ගුණයක් ගත්තා. යම්කිසි ගුණයක උච්චතම අවස්ථාව වෙන්න. හා. තේරුණාද? යම්කිසි ගුණයක උච්චතම අවස්ථාව. දැක්කද යම්කිසි ගුණයක උච්චතම අවස්ථාව? හරි. උදාහරණ අවශ්‍ය නැහැ. මොනවද? big මොනවද biggest කියලා එමු. හරි. උදාහරණ අපි ලියමු. මේ විදිහට උදාහරණ. The longest river කියලා ලියමු. දිගම ගඟ. The longest river. කිව්වා කියන්නේ නේද? The longest river. මෙන්න superlative එක. යම් කිසි ගුණයක උච්චතම අවස්ථාව. ඒකට පෙරමෙන්නේ හදලා තියෙන ද කියන ආටිකල් එක. හරිද? දිගම ගඟ. ඊළඟට the highest the HIGHEST the highest mountain උසම කන්ද. ඊළඟට what is the හතරක් කියනවා. the tallest man උසම මිනිසා. එයා මේකෙම ද highlight කරගන්න නැත්නම් underline කරගන්න. තව ලියන්න the biggest විශාලතම the biggest party විශාලතම උත්සවය. බලා වෙන වෙනම හිතන්නේ biggest party කියන්නේ අය මොකද? the biggest tree විශාලතම ගස. හරි ඔන්නගේ උදාහරණ කීපයක් කිව්වේ. හරි වීඩියෝ පෝස්ට් කරලා ලියගන්න බැරි වෙන අය. නැත්නම් වා හිතලා උදාහරණ දාගන්න ඕකයි මේ මහලු පජ්ජක්ක. හරි. මේ විදිහට මේ ඉක්මනට බෝඩ් එක මොකාගෙන කරගෙන යන්නේ එකම හේතුව ඔයගොල්ලෝගේ data ප්‍රමාණය ඉතිරි කරගැනීම සඳහා. හරි. දැන් මට පුළුවන් වෙලාව දීලා පැය දෙක තුනක විතර වීඩියෝ එකක් හදලා දාන්න YouTube එකේ. හරි නේද? තේරුමක් නැහැ නේද? හරි.
ඊළඟට හතරවෙනි අනුමාත්‍රිකාව before musical instruments. musical instruments කියන්නේ මොනවද? musical instruments කියන්නේ මොනවද? ප්‍රශ්නවලට කියන්න බෑ නේද? කතාව ගැන ලියපන්කෝ වනේ. මොනවගලද හැම්මෙලෙන් ප්‍රශ්න අහනවා උත්තර දෙන්න බෑ. නැද්ද? හරි. මම කියන්නේ musical instruments කියන්නේ මොකද්ද? musical instruments. right. සංගීත භාණ්ඩ. සංගීත උපකරණ නැත්නම් හරි. musical instruments කියන්නේ සංගීත භාණ්ඩ නැත්නම් සංගීත උපකරණ. හරි. එයාගේ නම් වලට ඉතින් යොදනවා. මොනවද උදාහරණ දාන්න අපිට? the violin, the piano, තාත්තා පියානෝ නෙවෙයි ගහන පියානෝ මං කිව්වේ. the organ, the drum, තව මොනවද? the flute කියන්නේ මොකක්ද? flute කියන්නේ බටන වල. හරි. එහෙනම් පස්සේ යන මාතෘකාවට. ලියන්න බැරි වෙනා වීඩියෝ එක නවත්තලා ලියන්න. හරි. පස්සේ යන මාතෘකාව. before common places. before common places නේ before names of common places කියලා හදාගන්න එක. පොදු ස්ථානවල නම් වලට ඉදිරියේ. පොදු ස්ථාන ඉදිරියෙන් කියලා තිබ්බම මේම හරියන්නේ නැහැ නේද? පොදු ස්ථාන කියලා දැන් මෙතන මේ බස් වලට කියලා තිබ්බම බස් වලට තිබ්බම ඒක ඉස්සරෙන් ද කියලා නෑ නේ. එහෙනම් එහෙම ලියන්නවා before names of common places හරි. පොදු ස්ථානවල නම් වලට ඉදිරියෙන් කියලා දාගන්න. පොදු ස්ථාන ඉදිරියෙන් කියන එක වැරදියි. එහෙම තියෙන ඩියුට් එක. ඔබ දැනගන්න බෑ හරියට print කරන්න නේද? type කරන්න නේද? අපිට මගුලක් කියනවා. හරි. කවන්න. වැරදි එනවා බං එහෙම තමයි. පොදු ස්ථාන නම් වල ඉදිරිය මොනවද? පොදු ස්ථාන මොනවද? the school, the playground නම් පොදු ස්ථාන කමන්න පොදු ස්ථාන කියලා ගන්න පුළුවන්. the bus, අරමුණව ඔලුවත් කහන යසනේ. the railway station තවුණාද? the hospital, the road, car. එනවා උදාහරණ කීපයක් දාන්න try කරලා බලන්න. මම දැන් අපි the කියන කියන මේ ආටිකල් එකේ දෙන අවස්ථා පහක් කතා කරලා ඉවරයි මේකදී. අපි ඊළඟට යනවා 6 වෙනි එකට. ප්‍රධාන අවස්ථා 8යි තියෙන්නේ. අපි මේ ඊළඟට යනවා 6 වෙනි එකට. 6 වෙනි අවස්ථාවට අපිට ලියන්න දෙයක් නැහැ. print කරලා දීලා තියෙනවා. ඒකේ ස්ථාන කියලා දෙන එක වැරදිලා හරි. මේ 6 වෙනි අවස්ථාවේ දෙන අවස්ථා ටිකත් එක්කම උදාහරණ වලින් දීලා තියෙන්නේ. ඒකට ලියන්න අනුමාත්‍රාවක් නැහැ හරි. 6 වෙනි අවස්ථාවට පස්වෙනි එකට අවශ්‍යයි මේක ලියා ගන්න වීඩියෝ එක නවත්තලා හෝ කොහොමද ලියා ගන්න. පොදු ස්ථාන වල නම් ටික ලියා ගන්න පුළුවන් නේ මම මේක මේ බෝඩ් එක වල ලියන්න ඕනේ. හරි 6 වෙනි එකේ 6 වෙනිට දීලා තියෙන අවස්ථාවේ හිස්තැනක් එන්නේ නැහැ. එතන කෙලින්ම එන්නේ මොනවද කියලා තමයි දීලා තියෙන්නේ. හරි බලාගන්න පොඩ්ඩක්. singular countable nouns. ඒක වචන ගණන් කළ හැකි නාමපද. singular කියන්නේ ඒක වචන countable කියන ගණන් කරන්න පුළුවන් නාමපද. උදාහරණයක් දෙන්න the book. the book නෙවෙයි the book. හරි. the book කියන්නේ පොත. plural countable nouns කියන්නේ බහුවචන ගණන් කළ හැකි. ගණන් කළ හැකි බහුවචන නාමපද. ගණන් කළ හැකි බහුවචන නාමපද වල නම් වලට ඉදිරියට තුනක්. the books පොත්. ඔක වෙනස් වෙන මෙන්න මෙහෙමයි. the book මේකට කිව්වා හැකි the book කියලා. මේකට කිව්වා හැකි මේකට කියන්නේ මේකට විතර නෙවෙයි මංගල් දින දැන් මට පේන්න දින මම දන්නවා නිශ්චිත දෙයක් මේක. නිශ්චිත පොතක් මට පේන්න දින මම දන්නවා මේ පොත ගැන. නිශ්චිතයි. ඒකට කිව්වා හැකි the book කියලා. හැබැයි ඉස්සරහ ගෙදර අල්ලපු ගෙදර කවුරු ගාව පොතක් තියෙනවා. මට කිව්වා කි the book කියලා.
මම දන්නේ නැහැ මොන පොතක්ද කියලා කාගේ පොතක්ද කියලා දන්නේ නැත්නම් ඒතර කියාගේ a book කියලා. He has a book. දැන් මං කියද්දි this is the my book. හරි අන්න ඒ වගේ ඒක තමයි වෙනස. නිශ්චිත දෙයක් සහ නිශ්චිත නැති දෙයක් ගැන සඳහන් කරද්දී ඒ විදිහ තමයි සහ and the කියන ආටිකල්ස් යොදාගන්නේ. දැන් ඒක හොඳටම පැහැදිලි ඇති මම දැන් උදාහරණ ගොඩක් අරන් කියලා දුන්නා ඒක. ඊළඟට බලන්න uncountable nouns. uncountable nouns කියන්නේ මොනවද? ගණන් කළ නොහැකි. uncountable කියන්නේ ගණන් කළ නොහැකි නාමපද. උදාහරණයක් දීලා තියෙනවා the milk කියලා. අර වගුවේ ලියුවේ ගොඩක් ඒවා මේකට ගන්න පුළුවන්. වගුවේ ලියුවේ ගොඩක් ඒවා මේකට දාලා. ගණන් කළ නොහැකි කියලා අපි කිව්වා නේද? වගුවේ. ගණන් කළ නොහැකි නාමපද වල ඉස්සරහින් the යොදන්න පුළුවන් ලෝ. the milk කිරි. the milk කිරි. හරි. එතකොට the sand valley නිශ්චිතයි. කියන්න පුළුවන් නේ. right. ඊළඟට එන්න 7 වෙනි අවස්ථාව. හරි. 7 වෙනි එකේ තන උදාහරණ කීපයක් දීලා තිනවා. උදාහරණ කීපයක් කියන්නේ ඒක පොඩි ඇක්ටිවිටි එකක් විදිහට තියෙන්නේ. හරි. ඔයාලට මාතෘකාව ලියන්න තියෙනවා. ඒ දීලා තියෙන වාක්‍ය වලට අනුව ඒක කොහොමද දෙන්නේ කියලා තියන්න තියෙන්නේ. හරි. right. මාතෘකාව ලියමු. බලන්න. හරි ඒක අනුමාත්‍රකාරයෙන් මෙන්න මේ විදිහට අනුමාත්‍රකාරයෙන් මේ විදිහට when something mentioned after the first time මාත්‍රකාවෙන්නේ 7 වෙනි අවස්ථාවේ මාත්‍රකාව වෙන්නේ 7 වෙනි අවස්ථාව වෙන්නේ මෙන්න මේකයි අනුමාත්‍රකාව when something mention after the first time මොකක්ද මේ කිව්වේ කියන්නේ තේරුම් බලන්න when something මොකක් හරි දෙයක් mention after සඳහන් කරනවා පසුව the first time පළවෙනි වතාවට පසුව කුමක් හෝ දෙයක් ගැන සඳහන් කිරීමේදී the කියන ආටිකල යොදා ගන්නවා. පළවෙනි අවස්ථාවේ නැතුව ඊට පස්සේ. මුලින්ම නෙවෙයි ඊළඟ අවස්ථාවේදීලා. පළවෙනි අවස්ථාවේ පස්සේ මොකක් හරි දෙයක් ගැන සඳහන් කරද්දී ඒක ගැන කියද්දී ඒකට ඉදිරියෙන් යනවනේ the කියන ආටිකල එක. උදාහරණ වලින් ඒක පැහැදිලි වෙයි. උදාහරණ ටික බලා ගන්න ඊළඟට ඔන්න. උදාහරණ ටික බලා ගන්න. මම බෝඩ් එකට එඩිට් කරනවා. උදාහරණ ටික මම ලියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න එක. ඒ මොකද්ද බල ඒ උනේ එකපාරම වීඩියෝ එක ලියලා නේ මාරු හරි බං මොන තමයි එක එක වැඩ කැලි දාලා ඉතින් මාත් වීඩියෝ එක හදුවා ඉතින් නැත්තම් මේක දිහා බලාගෙන මම පැක් කරලා මේක ලියනක හරි රයිට් ඔන්න බලන්න උදාහරණ වලින් chart එකේ දාලා තියෙන මේ පියුට් එකේ මම PDF එකේ දාලා තියෙන උදාහරණය කළු පාටින් මම ලියලා තියෙන්නේ හරි ඔන්න පළවෙනි වාක්‍ය වල උදාහරණය මම කියද්දි ඕගොල්ලෝ තේරෙයි පළවෙනි උදාහරණ සඳහන් කරනවා මේ පළවෙනි උදාහරණයෙන් පස්සේ සඳහන් කරද්දි කොහොමද ද කියන අඩියල යෙදෙන්නේ කියන එක හරි බලන්න මෙතන කියනවා මුලින්ම කියනවා a boy and a girl are sitting on a bench ගෑනු ළමයෙක් සහ පිරිමි ළමයෙක් වාඩි වෙලා ඉන්නවලු මොකක් උඩ බෙන්ච් එකක් උඩ බෙන්ච් එක කියන්නේ බංකුව හරි බෙන්ච් කියන්නේ බංකුව අලුත් වචනයකට ලියා ගන්න බෙන්ච් කියන්නේ බංකුව දැන් ගෑනු ළමයෙක් සහ පිරිමි ළමයෙක් බංකුව උඩ වාඩිලා ඉන්නවා ඒ ගෑනු ළමයා sorry ඒ පිරිමි ළමයා ඉන්නේ ගොඩක් සතුටින් නමුත් මේ ගෑනු ළමයා අඬමින් ඉන්නේ ගෑනු ළමයෙක් සහ පිරිමි ළමයෙක් වංගුවක වාඩිලා ඉන්නවා ඒ ගෑනු ළමයා අඬනවා පිරිමි ළමයා සතුටින් දැක්කද වෙනස මුලින් කිව්වේ ගෑනු ළමයෙක් කියලා කිව්වා ගෑනු ළමයෙක් සහ පිරිමි ළමයෙක් කියලා අල් කයනකින් අවසන් වුණා නමුත් ඊට පස්සේ එයාලා ගැන සඳහන් කරද්දී ඒ ගෑනු ළමයා ඒ පිරිමි ළමයා මුලින් ගෑනු ළමයෙක් පස්සේ ගෑනු ළමයා මුලින් පිරිමි ළමයෙක් පස්සේ පිරිමි ළමයා දැක්කද වෙනස නිශ්චිත භාවය සහ අනිශ්චිත භාවය දැක්කද නිශ්චිතයි නම් පිරිමි ළමයා අවිනිශ්චිතයි නම් නැත්නම් නිශ්චිත නැත්තම් පිරිමි ළමයෙක් ඔන්න වෙනස තේරුණා ඉතින් මම ආයෙ වෙනස පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ නේ ආයෙත් මම කියන්නම් බලන්න there was an accident on yesterday a car hit a tree හරි මේකෙම තියෙන වචනේම ආපහු සඳහන් වීමක් අවශ්‍ය නැහැ හරි ඒක කතා කරන්න මේ වාක්‍ය දිහා දින වචනයක් සඳහන් වෙනවා කියලා කතාවක් නැහැ හරි
මොකද මේ කියන්නේ there was an accident yesterday. ඊයේ accident එකක් වුණා, අනතුරක් වුණා. A car hit a tree. A car hit a tree. කාර්යයක් ගසක හැප්පුණා. කාර්යයක් ගසක හැප්පුණා. දැන් ගැටුණා. හරි කාර්යයක් ගසක හැප්පුණා කියලා කියද්දි අපිට උදාහරණයක් මම දීලා තින්නේ the driver was dead. රියදුරා ජීවිතක්ෂයටපත් වුණා. dead කියන්නේ මැරුණා. ජීවිතක්ෂයටපත් වුණා. එතකොට දැන් මේක මට කියන්නේ ගාරුණා නැද්ද කියලා? හිතෙන් පුළුවන් මෙහෙම වෙන්නයි එහෙම දැම්මේ කියලා. ඉතින් ඊයේ වෙච්ච දෙයක් දැන් අපි දන්න දෙයක් නේ. ඒක නිශ්චිතයි අපි දන්නවනේ ඊයේ වෙච්ච දේ නේ. ඒ ඊයේ වෙච්ච දේ අපි දන්නවා. ඒ දේ නිශ්චිත දෙයක් නිසා අපිට කියන්න පුළුවන් the driver was dead. රියදුරා මැරුණා. ජීවිතක්ෂයටපත්. දැක්කද ඒ වෙනස? ඊට පස්සේ ඊළඟ උදාහරණය I bought a jacket and a shirt. මම මිලදී ගත්තලු ජැකට් එකක් සහ ෂර්ට් එකක්. කබායක් සහ ෂර්ට් එකක් මිලදී ගත්තලු, කමිසයක් මිලදී ගත්තලු. ඊට පස්සේ ඊළඟට ඒක ගැන ආපහු සඳහන් කරනවා. ඊළඟ වාක්‍යය ඒක ගැනම ආයි කියනවා. The jacket was very expensive. Expensive කියන්නේ වටින එකක් කියන. ඊටම වටින එකක්. වටිනා කියන්නේ. The jacket was very expensive, but the shirt was cheap. Cheap කියන්නේ අලාභ නැත්නම් වටින්නේ නැති කියන්නේ. හරි. මම ජැකට් එකක් සහ ෂර්ට් එකක් මිලදී ගත්තා. ඒ ජැකට් එක ඊටාම වටිනා එකක්. ඒ වගේම ඒ ෂර්ට් එක අලාභදායි එහෙම නැත්නම් වටින්නේ නැති ෂර්ට් එකක් කියලා කියනවා. මෙතන ජැකට් එකක්, මෙතන ෂර්ට් එකක්. ඊළඟට මෙතන ජැකට් එක, ෂර්ට් එක. දැක්කනේ කතාව? වෙනස් වෙන විදිය, නිශ්චිත වෙන විදිය, අවිනිශ්චිත සහ නිශ්චිත වෙන විදිය වෙනස් වෙන විදිය දැක්කනේ කට්ටිය. හරි. වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. හරි. අන්න අපි යනවා 8 වෙනි අවස්ථාවට. 7 වෙනි අවස්ථාව ලියා ගන්න බැරුණා නම් වීඩියෝ එක දැන් ඔන්න 8 වෙනිකට ආව නම් ඔයා මොකද කරන්න ඕනේ? ඔයාගේ ඩිස්ප්ලේ එකේ ඔයා වීඩියෝ එක දැන් ෆුල් ස්ක්‍රීන් දාලානේ ප්ලේ කරන්න. වීඩියෝ එකේ වම් පැත්ත කෙලවර වම් පැත්ත දැන් වීඩියෝ ඩිස්ප්ලේ එක දෙකට බෙදුනම වම් පැත්ත දෙපාරක් ටච් කරන්න. දෙපාරක් ටච් කරලා තප්පර 10කට ආපස්සට යනවා. එතකොට ඔයාලට වීඩියෝ එක නවත්ත ගන්න පුළුවන්. හරි. වීඩියෝ එක නවත්ත ගන්න බැරි වුණ කෙනෙක් හිටියා නම් මම මේ කිව්වේ. දන්න අයට නෙවෙයි දන්නේ නැති කෙනෙක්ට කිව්වේ. මොකද එහෙමවත් මෙතන ඉන්නකොට. ඒ නිසා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට කිව්වේ. වීඩියෝ එක එකපාරම 8 වෙනිකට ආවනම් 7 වෙනික ඉඳලා වීඩියෝ එක වම් පැත්ත ස්ක්‍රීන් එක දෙපාරක් ටච් කරලා ආපස්සට ගිහලා වීඩියෝ එක නවත්තගෙන 7 වෙනික ලියා ගන්න. හරි. රයිට්. 8 වෙනික. 8 වෙනි අවස්ථාව තමයි when mention something that we know well. අපි හොඳින්ම දන්නා. no කියන්නේ දන්නවා. හොඳින්. well කියන්නේ හොඳින්. well කියන්නේ ලිඳ කියලාත් කියනවා. මෙතන ලිඳ නෙවෙයි. අපි ලිඳේ දන්නා කියලා නෙවෙයි. අපි හොඳින්ම දන්නා දෙයක් something කියන්නේ යම් කිසි දෙයක් mention සඳහන් කරලා මුලින්ම කිව්වා. අපි දන්නා දෙයක් අපි හොඳින්ම දන්නා දෙයක් සඳහන් කිරීමේදී අපි හොඳින්ම දන්නා දෙයක් ගැන සඳහන් කරද්දී ඒකට ඉස්සරහින් the කියන ආටිකල් එක යොදනවලු. හරි බලමු. ඔයගොල්ලෝ උදාහරණ දෙන්න the book you want. ඔයාලට අවශ්‍ය පොත. වරායන දෙදී මම දන්න දේ. හරි. වරායන ඇතුළට දීලා තියෙන්නේ ඔයා දන්න දේ. හරි. උදේ ඔයාලට තියෙන්නේ ඒ ගැන දාලා මොකක් හරි උදාහරණයක් දාන්න. the book you want නම් ඔයාලට අවශ්‍ය පොත කියන එක නම් ඒක දාලා වාක්‍යයක් කියමු. The book you want මේක මාත් එක්ක ලියා ගන්න පුළුවන්. The book you want ඔයාලට අවශ්‍ය පොත is on the table. පොත මේසෙ මත තියෙනවා. The book you want is on the table. ඔයාලට අවශ්‍ය පොත මේසෙ උඩ තියෙනවා. ඊළඟ දෙවෙනි එක කියනවා මොකද්ද? The park in the town. ටවුන් එකේ තියෙන පාර්ක් එකනේ. right. Let's කියන අපි let's go to the park in the town. අපි ටවුන් එකේ තියෙන පාර්ක් එකට යමු. නගරයේ තියෙන පාර්ක් එකට යමු. in the town. දැන් නගරය කියන නිශ්චිතයි. දැක්කනේ? right. ඊළඟ මොකක්ද කියන්නේ? ඊළඟ වාඩි දින වරහන් ඇතුළේ දාන්න නේ. වරහන් ඇතුළේ මොකක්ද දෙන්නවනේ බලන්න ඊළඟට. උදාහරණයකට දීලා මේ විදිහට උදාහරණ දීලා තිනවා. Where's Nimal? Nimal is in the kitchen. Nimal को या इन्हीं कुर्सी. Right. මොකද්ද highlight වෙන තැන? කුස්සිය නේ. The kitchen of that house. the kitchen of that place. ඒ ස්ථානයේ තියෙන කුස්සිය. ගයක් වෙන්න පුළුවන් වෙනමක් කරන්න පුළුවන් නේ. හොටෙල් එකක් වෙන්න පුළුවන්. the kitchen of that place. ඒ ස්ථානයේ place කියන්නේ ස්ථානය. ඒ ස්ථානයේ තියෙන කුස්සිය. right. ඒ ස්ථානයේ තියෙන කුස්සිය. ඊළඟ
ඊළඟ අවස්ථාවේ තවන වරණතුරට එන්නේ මොකක්ද කියලා යන්න තියෙන්නේ. උදාහරණ දෙයක් තියෙන එකට turn off the lights and close the door. turn off the lights and close the door. මාර කේස් එකනේ. lights off කරලා දොර වහන්න. ඒ මොකටද බං? අලුතෙන් බැලුව කපල් එකක් මේ මම දවසක් හොටෙල් එකකට ගිහිල්ලා මේ පොස්ට් එකේම වයිෆ් පොස්ට් එකේම දාලාවලු. දාලාට පස්සේ මේ හස්බන්ඩ් කියනවලු මේ දොර වහලා ලයිට් ඔෆ් කරලා එන්නොත් කිව්වා. කොහේ ඉන්නේ? හපල කතාවේ මේ ලයිට් ඔෆ් කරලා දොර වහලා එන්න කිව්වා. කෙල්ලත් ඉතින් ආයෙ මොනවද කියලා ගියා ළඟට. කොල්ලා මොකද කරන්නේ? කොල්ලා මොකද කරන්නේ? මම ළඟට එන්න කියලා ඔහම කරලා පෙන්නවල හරි ඔහම කරලා අලුතෙන් ගත්ත වොච් එකේ ලයිට් පත් වෙනවා පෙන්වන්න තමයි කොල්ලා එන්නේ කියලා. අලුතෙන් ගත්ත වොච් එකේ ලයිට් පත් වෙනවා පෙන්වන්න තමයි ලයිට් ඔෆ් කරලා එන්නේ කියලා. දොර වහලා ලයිට් ඔෆ් කරලා එන්නේ කියලා කාමරේ අඳුරුයි. මිනිහා අලුතෙන් වොච් එක කරගෙන ඒක වයිෆ්ට පෙන්වන්න තමයි. හරි. බලන්න ඉතින් ආයෙ මොකක් කර කියන්නට බාම ඉතින් ඉතින් ආයෙ වෙන මොකක් කරේ මොකලක් කිව්වා කියලා. ඊයන එක පැත්තකින් තියලා කුපු හදාගෙන කතාව ගන්න ලෑස්තිලානේ. හරි. ඊළඟ lights off का दरवान के लगी हुई है इतना कि हाईलाइट करने इस तरह में अभी जानना निश्चित है the lights and the door the lights and the door right මොනවා විදිහට තමයි මේ ප්‍රශ්න ඒ ඇක්ටිවිටි එක වෙන්නේ ඒ කියන්නේ 8 වෙනි අවස්ථාව 10 කියන ආටිකල් එකේ තියෙන 8 වෙනි අවස්ථාව හරි ලියගන්න බැරි වෙන අය වීඩියෝ නවත්ත ගන්න ඕන වීඩියෝ නවත්ත කියලා ලියන්න හරි Hi. Then අපි අවසාන හරියට යුක්ත එකේ අවසාන මාතෘකාව. Occasions that definite articles are omitted. ද කියන ආටිකල් එකේ යෙදෙන්නේ නැති අවස්ථා දැන් කතා කරන්න යනවා. හරි. ද කියන ආටිකල් එකේ යෙදෙන්නේ නැති අවස්ථා. බලමු මොනවද කියලා උදාහරණ. අවස්ථා කීපයක් තියෙනවා. අවස්ථා තියෙන 1 2 3 4යි. අවස්ථා 4ක් තියෙනවා. හරි. ඒ බලමු මොනවද අවස්ථා 4 කියලා. ද කියන ආටිකල් එකේ යෙදෙන්නේ නැති හැබැයි යෙදෙන දැන් නෙවෙයි. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ යෙදෙන දැන් අපි දැන් අපි හිතනවා මෙන්න මේකට නම් එන්න ක්‍රීඩාවක නමක් ඉදිරි. ක්‍රීඩාවක නමක් ඉදිරි නම් ද එන්න ඕනේ. අපි ඒ විතරනේ. රයිට්. අන්න ඒ වගේ අපිට හිතන නමුත් යෙදෙන්නේ නැති අවස්ථා. හරි. රයිට්. උදාහරණ දෙනවා. මම ලියන්න දෙයක් නැහැ print කරලා දෙන්න ඔක්කොම ටික. Before names of sports. ක්‍රීඩාවල් නම් වල ඉදිරියේ යොදන්න නෑර ද කියන ආටිකල් එක. ටෙනිස්, ක්‍රිකට්, netball දැක්කන උදාහරණ. උදාහරණ යෙදෙන්නේ නැත්තයි ටික ඒක උදාහරණ ඕනේ නේද? හරි. ඊළඟට before languages and academic subjects එක වාට ලියා ගන්න උදාහරණ ලියන්න තියෙනවා languages කියන්නේ මොනවද බං languages කියන්නේ භාෂා එතකොට academic subjects කියන්නේ අපි හදාරන විෂය religions තව දෙන්න එනවා religions කියලා වචනයක් හරි academic subjects religions කියලා එනවා මේ මාතෘකාවේ කොටසක් මගහැරලා religions කියන්නේ මොනවද Religions can ආගම හරි religions RELIGIONS ආගම නෙවෙයි ආගම හරි ඒ උදාහරණ දාගන්න මේ මාතෘකාව හදාගන්න විදිහට රයිට් ඒක උදාහරණ මොනවද දැන් අපි කිව්වා භාෂා එතකොට විෂය ආගම නේ රයිට් භාෂාවට උදාහරණ කියන්න පුළුවන් සිංහල තමිල් නේ තව මොනවද ඊට පස්සේ අපි කියමු නම් විෂය ඒකට විෂය වල මේ දෙක ගන්න පුළුවන් නේ සිංහලට වෙන කියන්නේ ජෝග්‍රැෆි භූගෝල විද්‍යාව
එතකොට සයන්ස් විද්‍යාව දන්නවනේ. සයන්ස් විද්‍යාව කියන්නේ මොකද? ඉගෙන ගන්න කවුරුද? ඊළඟ ආගම. හින්දු ආගම. බෞද්ධ ආගම, බුද්දිසම්. BUDDHISA බුද්දිසම්. වෙන ඉස්ලාම්. උනාගේ උදාහරණ දාන්න පුළුවන්. උදාහරණ කීපයක් දාගන්න. වීඩියෝ එක අතල දාගත්තා. මම වීඩියෝ එකක් ඉන්නේ බෝඩ් එක ක්ලීන් කරනවා. මාත් එක ලියාගත්තා නම් ප්‍රශ්න නැහැ. ලියාගෙන බලනවා කියන වීඩියෝ එක නවත්තගෙන ලියන්න. හරි. ඊළඟට තුන්වෙනි අවස්ථාව ද යෙදෙන්නේ නැත. Before countries, islands, towns, villages. රටවල් වල නම් වලට ඉදිරියෙන් නගරවල නම් වලට ඉදිරියෙන් ගම්වල නම් වලට ඉදිරියෙන් සහ දූපත්වල නම් වලට ඉදිරියෙන්. අපි මුලින් කතා කරා සමහර ඒවාක යෙදෙනවා කියලා. මේ ඉතිරි ඒවා යෙදෙන්නේ නැති ඒවා. හරි ශ්‍රී ලංකා, චයිනා උදාහරණ ගන්න අපිට කැමති ඒවා. චයිනා, ශ්‍රී ලංකා රටවල් වල නම් ඔන්න. එතකොට ටවුන් වල නම් කොලම්බෝ එතකොට නිව් ඩිල්ලි, තවුණා ගම්වල මොනවද? බයින්ඩර් ගම්, සුපර් ගූ. ආච්චි ගම් එක. ඒ ගම් නෙවෙයි ඈ. එක සැරේ ලියන්න තිබුණේ. ඒක මම කිව්වා. ගම්වල මොනවද? තියෙන බංගේ ගම්වල ඉන්න ගමේ නම ලියහ. හරිද? රයිට්. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව කියන්නේ chart එකක් තියලා දෙනවා නේද? We do not use the with. the කියන ආටිකල් එක දාගන්න නෑලු ඔය chart එකේ දීලා තියෙන වචනත් එක්ක. chart එකේ දීලා තියෙන වචනත් එක්ක the කියන ආටිකල් එක දාගන්න නෑද? හරි. බලමු මොනවද වචන ටික කියලා. ටෙලිවිෂන්. ටෙලිවිෂන් කියන්නේ මොකද්ද බං? ටෙලිවිෂන් කියලා එකක් තියෙනවා අර බලන්න ටීවී කියන්නේ ඒක ටෙලිවිෂන් කියලා කියන්නේ හරියට හරිද? ටීවී කියන්නේ කෙටි කර. I watch television a lot. a lot කියන්නේ ගොඩක්. මම රූපවාහිනී ගොඩක් නරඹනවා. රූපවාහිනී ගොඩක් නෙවෙයි රූපවාහිනී ගොඩක් නරඹනවා. ඊට පස්සේ what is on television tonight? අද රාට ටීවී එකේ මොකද්ද තියෙන්නේ? අද රාට ටීවී එකේ මොකක්ද තියෙන්නේ කියලා අහනවා. ඒ ටෙලිවිෂන් කියන එක එදෙන අවස්ථා කීපයක උදාහරණ දෙන්න දින වාක්‍යවලින් ඈ. ද කියන එක ඉදලා නෑ කොහෙවත් නේ දැක්කනේ. right. ඊළඟ වචන දෙක තමයි breakfast, lunch, dinner. breakfast, lunch, dinner කියන්නේ මොකද්ද බං? ඈ? අර පොඩි බන්දර ඉන්න ගමන් තමයි මේ එකකින් මොකක්ද මේ අර සිව්පස හරි මක්කරයක් කොහොම සතර සංග්‍රහ වස්තු මොනවාද කියලා. මේ ගත්ත කරටම ගියා මේ පිඟානයි කෝප්පේ හන්ද ගියා රුප්පේ. හරිද බං? සංග්‍රහ වස්තු. හරි. පොඩි කාලේ එහෙම තමයි නේ බං. හරි. breakfast, lunch, dinner කියන්නේ මොනවාද? breakfast කියන්නේ උදේ ආහාර වේල. lunch කියන්නේ දවල් ආහාර වේල. dinner කියන්නේ රාත්‍රී ආහාර වේල. උදාහරණ දෙලා දිනවා what did you have for dinner? වා රාත්‍රී ආහාරයට ගත්තේ මොනවද? ඊළඟ උදාහරණය lunch is ready. දවල් කෑම සූදානම් කියලා කියනවා. right. ඊළඟ අවස්ථාව. ද දෙන්න නැති අවස්ථාව chart එකේම දෙනවා ඊළඟ. next, last week, month, day, year, Monday. සතිය දවස්වල නම් වල ඉදිරියෙන් යෙදෙන්නේ නැලු. අවුරුද්දක නම් වල ඉදිරියෙන් යෙදෙන්නේ නැලු. දවසක නමකට ඉදිරියෙන් යෙදෙන්නේ නැලු. මාසක නමකට ඉදිරියෙන් යෙදෙන්නේ නැලු. last week එකෙන් ගිය සතියේ කියන අවස්ථාව දක්වා දී යෙදෙන්නේ නැලු. ඊළඟට next ඊළඟට කියන අවස්ථාවේදී අවස්ථාවට පෙර යෙදෙන්නේ නැලු. උදාහරණ දෙන්න did you come on Monday? ඔයා සඳුදා එනවාද? ඔයා සඳුදා එනවාද කියලා අහනවා. ඊළඟට අපිට උදාහරණ ලියන්නත් තියෙනවා. අපි ලියමු I went to Colombo. මම කොළඹ ගියා. C capital. I went to Colombo on last week. මම ගිය සතියේ කොළඹ ගියා. හරි. දැක්කනේ අවස්ථාව. ඒකෙත් ඔන්න last week කියන වචනේ ඉදිරියෙන් ද කියන එක ඉදිරියට නැහැ. හරි. ඊළඟ කාගේ ෆෝන් නම්බර් එකක් දීලා තිබ්බටි උට්ටේ. right, මේ මම බෝල් එකේ බලන් බලන්න නිකන් කවුද කියලා. හරි. right. ඒක දාගන්න උදාහරණයක්.
ඊට පස්සේ තියෙනවා ඔයාලට ඇක්ටිවිටි එකක් කරන්න. පොඩි ඇක්ටිවිටි එකක්. ඇක්ටිවිටි ටියුට් එකේ තියෙන ටියුට් එකේ ඔයා ඇක්ටිවිටි එක කරලා මට ෆොටෝ එකක් දාන්න. මම පළවෙනි ප්‍රශ්නේ විතරක් සාකච්ඡා කරන ඇක්ටිවිටි එක. දෙවෙනි ඇක්ටිවිටි එකේ ඔයාලට මොකක්ද ගැටලුවක් තියෙනවා මම අහන්න. පළවෙනි විතර මම දැන් සාකච්ඡා කරනවා. දෙවෙනි එකේ මොකක්ද ගැටලුවක් තියෙනවා මම අහන්න. හරි. රයිට්. වචන ටික ඔන්න මම බෝඩ් එකට දානවා. මොනවද වචන ටික දාලා දෙන්නේ? බලන්න ඉන්ච් කියන්නේ මොකද්ද? ඉන්ච් කියන්නේ අඟල කියන්නේ. හරි. ඇතුළේ තියෙන සෙන්ටිමීටර් සහ ඉන්ච් කියන්නේ අඟල. ඉන්ච් කියන්නේ I වලින් පටන් ගෙන තියෙන්නේ. I වලින් පටන් ගෙන යන එක වවල් එකක්. ඒතකොට ඒක වචනේ and ඉන්ච් කරනවා. ඔය මෑන් විනාශක් වෙන්නේ නැහැ. M කියන්නේ consonant letter එකක්. එතන engineer කියද්දි E තියෙන්නේ. ඒ නිසා and engineer. article කියද්දි an article. වවල් අකුරක් තියෙන්නේ මේ. වවල් අකුරු තියෙන්නේ. ඊට නර්ස් කියද්දි නර්ස් ප්‍රශ්නයක් නැහැ. x-ray කියද්දි x-ray ප්‍රශ්නයක් නැහැ. hour කියද්දි sorry hour කියද්දි hour කියද්දි මෙතන මේ an hour and hour කියන්නේ an hour කියලා කියන්නේ. හරි pronounce කරද්දි an hour කියලා කියන්නේ. ඒතර ශබ්දයක් නේද කියවෙන්නේ. hour කියන ශබ්දයක් නේද කියවෙන්නේ. ඒ සහ o කියන ශබ්දෙන් දෙකක් මේ දෙකෙන් එකක් නේද කියවෙන්නේ. කියන්නේ vowel sound එකක් නේද? අර මුලින්ම මම කිව්ව නේද? මුලින්ම කියන්නේ vowel sound සහ consonant sounds කියලා. ඔන්න දැන් මේ අවස්ථාවට ගන්න. hour. එතකොට an hour. hour කියන්නේ පැයක් කියන hour කියන්නේ. pronunciation එකේ මුලින් කියවෙන්නේ vowel අකුරක ශබ්දයක් නම් ඒකට කලින් දෙන්නේ මොකක්ද කිව්වේ? an කියන article එක. right. මෙතන බලන්න honest. h අකුර තිබ්බට h silent. අපි කියන්නේ honest කියලා. honest කියලා කියද්දි කියන්නේ පළවෙනි අකුර මොකද්ද ශබ්ද? o ශබ්දනේ. එතකොට ඒකත් an honest. නමුත් මේ ඔක්කොම පටන් ගෙන තියෙන h අකුරේ. මේ පේනවා මේ වචන අතරම. right. මෙතන කියන්නේ මොකද්ද 100. එතකොට h අකුරක් කියන ප්‍රශ්නයක් නැහැ නේ. vowel શબ્දයක් එන්නේ නැහැ. consonant શબ્දයක් එන්නේ. ව්‍යංජන શબ્දයක් එන්නේ. ව්‍යංජනක්ෂ શબ્දයක්. එතකොට ප්‍රශ්න නැහැ. දැන් මේ. මෙතන have. ඒත් හයනවා කියන්නේ. හා කියන්නේ. vowel શબ્දයක් නෙවෙයි. consonant શબ્දයක්. එතකොට වෙනසක් වෙන එකක් have. right. ඔයිට අමතරව තමයි වචනයක් දෙන්න තවම. වචන දෙකක් දෙන්න. university සහ umbrella. university සහ umbrella. university කියද්දි කියන්නේ මොකද්ද? U. නිකන් U කියන්නේ යයන් පාපිලි U කියවෙන්නේ නේ. university කියද්දි උඩ ඈ? university. මෙතන umbrella. ඔන්න ආ શબ્දයක් කරනවා. නේ? ආ શબ્දයක් කරනවා නේ. right. ආ શબ્දයක් කරනවා නම් ඒක an umbrella. දැක්කේ වෙනස? vowel શબ્දයක් සහ consonant શબ્දයක් එනකොට කොහොමද වචන දාගන්නේ කියලා දැක්කද? තේරුණාද වෙනස? හරි. ඒක තමයි ඔන්න මේ පාඩමේ වැදගත්ම දේ ඒක. දැක්කනේ vowel શબ્දයකට සහ consonant શબ્දයකදී කොහොමද දාගන්නේ කියන එක. හරි. එහෙනම් ඇක්ටිවිටි එක ඔයගොල්ලෝ ගන්න නැත්තම් මේ වචන ටික ලියාගෙන මාක් කරගන්න. ලියාගෙන තියන අය හරි දාගන්න. ඇක්ටිවිටි මම හිතන්නේ PDF එකේ ටියුට් එකේ තිබුණේ නෑ මම හිතන්නේ. තිබුණේ නැත්තම් මම ආපහු ඉල්ලන්නේ. හරි වීඩියෝ එක බලලා ඉවරලා ඔයගොල්ලෝ. හරි විනාඩියක් දෙන්න වැඩි ලියා ගන්න ලියාගත්ත නැති කෙනෙක් ඉන්නවනේ. විනාඩිය දෙන්නේ විනාඩියයි. එක විනාඩියයි. වීඩියෝ පෝස්ට් කරන්න අවශ්‍ය නැහැ විනාඩියක් දෙනවා මම. හරි. හදලා දෙලා. විනාඩියක් ගියානේ. එකේක මොකක්ද නැහැ එකේක මොකක්ද නැහැ. යාර කරන්න නැත්නම් ඔය ඔන්න දැන් වීඩියෝ නවත්ත ගන්න. මේ ටික හයිලයිට් කරගෙන මම අර කිව්ව ටික මේ ටික මේ ශබ්ද එන එකත් ඒ විදිහට දාගන්න. වීඩියෝ එක පෝස්ට් කරලා නවත්තගෙන ලියන්න ලිපි නැති කියලා කියනවා ඈ. හරි. අන්තිම අවස්ථාව මොකද? පාඩම මෙතනින් ඉවරයි. පාඩම මෙතනින් ඉවරයි. හරි පාඩම ඉවරයි. හරි. දැන් පොඩ්ඩක් අහගන්න මේ කියන ටික.
පාඩම ඔයගොල්ලන්ට හැමෝටම තේරුණාද නැද්ද කියන එක මට දැනගන්න ඕනේ. වීඩියෝ එක බලලා ඉවරලා අනිවාර්යෙන් හැමෝම group එකට message එකක් දාන්න. group එකට message එකක් දාන්න අනිවාර්යෙන්ම. වීඩියෝ එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙන අවස්ථාව ලැබෙන්නේ දවස් දෙකක් වගේ පමණයි. ඊට පස්සේ link එක වෙනස් වෙයි. ඒ නිසා ඒ link එක නැවත බලන්න බෑ ඔයගොල්ලෝ වීඩියෝ එක. අලුත් යාළුවෝ ඉන්නවනම් ඒගොල්ලෝ සම්බන්ධ කරවන්න. මාව contact කරවන්න. පොඩි පන්තියේ ඉඳලා ලොකු පන්ති දක්වාම ක්ලාසස් තියෙනවා. මාව contact කරවන්න 076යි 980යි 516. 076යි 980යි 516 කියන නම්බරේ contact කරවන්න. හරි. මගේ නම ප්‍රභාත්. හරි. මේ විදිහට අපේ ක්ලාසස් වල කට්ටිය ගොඩක් සම්බන්ධ වෙන ෆ්‍රී තියෙන නිසා ගොඩක් අය සම්බන්ධ වෙලා ඉන්නේ. අපි ඉදිරි වැඩ පිළිවෙල ගැන ඉදිරියේ දැනුවත් කරනවා කරන ක්ලාස් කරා. ඊළඟ ක්ලාස් එක අපේ තියෙන මම දැනුවත් කරපු විදියට මට මතක විදියට 22 තියෙන්නේ. ලෙටර් රයිටින් තමයි අපේ දෙවෙනි ක්ලාස් එකේ යන්නේ. ඒකෙදිත් වීඩියෝ එකක් යන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි නෑ වීඩියෝ එකක් යන්න නෑ. වීඩියෝ එකක් යන්නේ හරි. වීඩියෝ එකක් යන්නේ නෑ. ලෙටර් රයිටින් කියන්නේ පෞද්ගලික ලිපි ලිවීම සුපිරියටම ආයෙත් බොක්කටම වදින්න ඉගෙන ගන්න පුළුවන්. හරි. රයිට්. එහෙනම් මේ ටික තමයි කියන්න තියෙන්නේ. අලුත් යාළුවෝ ඉන්නවා අනිවාර්යයෙන් සම්බන්ධ කරගන්න. මේ මාසේ සම්පූර්ණ ෆ්‍රී තියෙන්නේ. මේ මාසෙට අපි ක්ලාසස් 5ක් 6ක් පුළුවන් වුණොත් 10ක් හරි කරනවා. හරි. ඊට අමතරව O level ළමයිට පේපර් සාකච්ඡා කරන වැඩ පිළිවෙලක් යනවා. ප්‍රොජෙක්ට් එකක් යනවා. ඒක දවස් 3කට සැරයක් වගේ තියෙනවා අනිවාර්යයෙන්. මේදී අපි පේපර්ස් දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. මේ කොමාරි මාසයකට පේපර්ස් 10ක් විතර අනිවාර්යයෙන් සාකච්ඡා කරනවා. හරි. එහෙනම් ඒ ටික තමයි කියන්නේ. අනිවාර්යයෙන් දැන් මට වීඩියෝ එක බලලා ඉවරන ගමන් එක්කෝ මේ නම්බර් එකට හෝ inbox message WhatsApp හෝ Telegram පණිවිඩයක් හෝ group එකට දාන්න ඕනේ වීඩියෝ එක ගැන කමෙන්ට් එකක්. වීඩියෝ එක කොහොමද තේරුණාද පාඩම? වීඩියෝ එක නෙවෙයි පාඩම ගැන. පාඩම තේරුණාද නැද්ද? හොඳයිද? දන්න දේවල් ඉගෙන ගත්තද? අලුත් වචන හම්බුණාද? මම යන වැඩ පිළිවෙල හොඳයිද? ඒ ටික ලියන්න ඕනේ අනිවාර්යයෙන්. මේ කියන්න ඕනේ. වචනෙන් දෙකෙන් ගන්න බෑ. සුපිරි මරු පහර ආරමයි ගන්න බෑ. කියව ගන්න පුළුවන්. අනිත් පැයට කියවලා පන්තියට එන්න ආසයි දෙන විදියට කමෙන්ට් එකක් දාන්න. හැබැයි හොඳ නැත්නම් ඒකත් කියන්න. මෙලෝ රහක් නැහැ කියලා ඒකත් දාන්න. හොඳ නැත්නම්. හරි. රයිට්. එහෙනම් ඒක තමයි කියන්නේ. නැවත ආය දවසක හම්බෙන්න බලාපොරොත්තු වෙයි. කට්ටියම සම ගන්නවා. කට්ටියටම good bye.